පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා.
දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ තුමිවුවනින් දුටු දුටුවන් විනවන පියක කුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාෂිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජමේවා 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 වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් වූ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට දැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. ආයුබෝවන් තෙරුවන් සරණයි. අද අපි කරන්නේ 10 වෙනි පාඩම බුදු පුදට සැරසෙමු. මේ පාඩමෙන් අපි බුද්ධ පූජා පින්කමක් සිදු කරන ආකාරය තමයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපි ඊට කලින් ගිය සතියේ 8 වෙනි පාඩම බුද්ධ මාතාව පාඩමේ ක්‍රියාකාරකමේ උත්තර සාකච්ඡා කරලා එමු. මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු අගතනතුර කුමක්ද? උන්වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියට බුදුසසුන පිළිබඳව දිගු කාලීන තොරතුරු දත් භික්ෂුණීන් වහන්සේලා අතරින් අගතනතුර තමයි ප්‍රදානය කළේ. ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ චරිතය තුළින් අපට ගත හැකි ආදර්ශ මොනවාද? දයාව, සෙනෙහස, කරුණාව, ඉවසීම, අදිෂ්ඨානය, කැපවීම, නොපටුබස උත්සාහය වගේ ආදර්ශ අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. අපි එහෙනම් දැන් අද පාඩමට යමු. මුලින්ම බුද්ධ පූජා පින්කමක් තියන්න අපි පන්සලට යන්න කලින් සූදානම් කරගන්න ඕන දේවල් තියෙනවා. අපි මල් සූදානම් කරගන්න ඕනේ, පහන්, පොල් තෙල්, ඒ වගේම ගිලන්පස, බුද්ධ පූජාව සඳහා දැහැත්. දැහැත් කියන්නේ මොනවද? බුලත්තරට තමයි දැහැත් කියන්නේ. ගිලන්පස, ඒ දේවල් සූදානම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා මුලින්ම අපේ පාවහන් ගලවල ඇතුල් වෙලා අපේ මල් තෙල් පහන් පූජා කරන්න කලින් අපි පන්සලේ විහාර මළුව පිරිසිදු කරන්න ඕනේ. මළුව අමදින්න ඕනේ. මොකද්ද මළුව අමදිනවා කියන්නේ? අපි ගෙදරදී ගෙදර අතු ගානවා, මිදුල අතු ගානවා වගේ තමයි පන්සලේදී අපි අතු ගානවා කියන පදය භාවිතා කරන්නේ නැහැ. අපි ඒකට කියන්නේ මළුව අමදිනවා කියලා. ඒ වගේම පරමල් ඉවත් කරලා මල් ආසන අපවිත්‍ර වෙලා නම් ඒවා පිරිසිදු කරන්නත් ඕනේ. ඊට පස්සේ තමයි අපේ බුද්ධ පූජාව සඳහා මල් ලස්සනට වට්ටි වලට දාලා පිළියෙල කරන්නේ, මැටි පහන් වලට තෙල් දාලා සූදානම් කරන්නේ. ඊට පස්සේ දේවල් කරලා අපි එහෙම හොඳට දෝවණය කරලා, ඒ කියන්නේ අත් සෝදලා අපි අපේ බුද්ධ පූජා පින්කමට ලෑස්ති වෙන්න ඕනේ. මුලින්ම අපි নমස්කාර පාඨය 3 පාරක් කියලා පන්සිල් සමාදන් වෙලා ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවා. මොනවද මේ ත්‍රිවිධ චෛත්‍ය කියන්නේ? ශාරීරික, පාරිභෝගික හා උද්දේශික තමයි ඒ චෛත්‍ය තුන වෙන්නේ. ශාරීරික චෛත්‍ය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන්. ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍ය තමයි ශාරීරික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. අපි පන්සලට ගිහිල්ලා මුලින්ම වන්දනා කරන්නේ ශාරීරික චෛත්‍ය. අපි වෙහෙර වහන්සේ කියලා හඳුන්වන්නේ මේ චෛත්‍ය රාජයන් වහන්සේ කියලා හඳුන්වන්නේ මේ ශාරීරික චෛත්‍ය. මුලින්ම මල් පහන්, හඳුන් කූරු, ගිලන්පස වගේ දැහැත් අපි සූදානම් කරගත්ත දේවල් මුලින්ම පූජා කරන්නේ මේ චෛත්‍ය රාජයන් වහන්සේට. ඊට පස්සේ අපි බුදු ගුණ සිහි කරමින් චෛත්‍යයේ දකුණු අත පැත්ත චෛත්‍ය දෙසට හිදින විදියට තමයි පැදකුණු කරන්න ඕනේ. චෛත්‍ය වටේ අපි ගමන් කරන්නේ අපේ දකුණු අත චෛත්‍ය පැත්තට හිටින විදිහට. අපි දෙවනියට මොකද්ද පන්සලට ගිහිල්ලා වන්දනා කරන්නේ? අපි දෙවනියට වන්දනා කරන්නේ පාරිභෝගික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සෙවණ ලබා දුන්න බෝධීන් වහන්සේ. බුද්ධත්වයේ ලබා පරිභෝග කළ නිසා තමයි පාරිභෝගික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. දෙවනියට අපි මල් පහන් ගිලන්පස ආදිය පූජා කරන්නේ බෝධීන් වහන්සේට. අපි සූදානම් කරගත්ත පැන් කල, ඒ වගේ දේවලුත් අපි බෝධීන් වහන්සේට මේ වෙලාවේදී පූජා කරනවා. අපි පැන් කල පූජා කරන්නේත් අපි කලින් විදිහටම බුදු ගුණ සිහි කරමින් අපේ දකුණු අත
බෝධීන් වහන්සේ පැත්තට හිටින විදිහට තමයි පැදකුණු කරන්නේ. තුන්වෙනියට අපි බුදුමැදුරේ වැඩ සිටින පිළිම වහන්සේට තමයි වන්දනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කිරීම පිණිස තනවන ලද බුදු පිළිම වහන්සේලා තමයි උද්දේශික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. ඉන් පස්සේ අපේ බුද්ධ පූජා පින්කම පටන් ගන්න පුළුවන්. මුලින්ම නමස්කාරය කියලා ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරලා අපි පහන්, සුවඳ දුම්, මල්, පැන් ආදිය පූජා කරලා වන්දනා කරන්න ඕනේ. ඉන් පස්සේ ගිලම්පස, දැහැත් ආදිය පූජා කරන ගාථා ගායනා සජ්ජායනා කරලා අපි මෙත් වඩන්න ඕනේ. ඊට පස්සේ අපි පින් අනුමෝදම් කරලා අපේ දෙවියන්ට වගේම අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කමා කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ අතින් මොනවා හරි වැරද්දක් වුණා නම් අපි ඒ දෙයට කමා කරනවා අන්තිමට අපි ටික වෙලාවක් භාවනා කරලා අපේ බුද්ධ පූජා පින්කම අවසන් කරන්න පුළුවන්. අපි දැන් බලමු අපේ වන්දනා කරන ගාථා මොනවාද කියලා. අපි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නේ කොහොමද? වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. වන්දාමි චේතියං සබ්බං සියලු චෛත්‍ය වන්දනා කරමි. සබ්බඨානේසු පතිට්ඨිතං හැම තැනම පිහිටි. ශාරීරික ධාතු මහා බෝධි. ශාරීරික බෝධි පිළිම කියන ත්‍රිවිධ චෛත්‍ය මම සැමදා වඳිමි කියලා තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ. අපි පහන් පූජා කරන්නේ කොහොමද? සද්ධාය සම්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සද්ධාය සම්පදිත්තේන ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් අපි පිළියෙල කරගත්ත දීපේන තම දංසිනා දැල්ලූ පහන් එළියෙන් තිලෝක දීපං සම්බුද්ධං තිලොවටම එළිය දුන්න බුදුරජාණන් වහන්සේ පූජයාමි තමෝනුදං බුදුරජාණන් වහන්සේට පුදනම කියලා තමයි කියන්නේ. සුවඳ දුම් පූජා කරන්නේ අපි ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තම. සුවඳින් සුවඳවත් මේ සුවඳ දුම් බුදුරජාණන් වහන්සේට පූජා කරමි. මල් පූජා කරද්දී අපි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ ගාථා දෙකෙන් කියවෙන්නේ වන්න ගන්ධ ගුණෝපේතං වර්ණයෙන් ගන්ධයෙන් ගුණයෙන් යුක්ත වෙච්ච මේ මල් ඒතං කුසුම සන්තතින් මේ මල් රැස පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාද අභියස පූජා කරමි. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං. මේ මල් පූජා කරපු කුසලයෙන් නිවන් සුවය ලැබලා සැනසෙනවා. පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ පුදපු මල් පර වෙලා යනවා වගේ මගේ කයත් වෙනසිනා යනවා කියලා තමයි මේ මල් පූජා කරලා අපි මෙනෙහි කරන්නේ. පැන් පූජා කරද්දී පසන්නං සීතලං සුද්ධං පානීයම් මధుරම් පියං පූජේමි ලෝකනාතස්ස අරහන්ත
තස්ස නාදිනෝ කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. මේකෙන් කියවෙන්නේ මේ සුසීතල පිවිතුරු මේ පැන් හැම පූජාවකටම සුදුසු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා. බුද්ධ පූජා පින්කමේ අපි පිළියෙල කරගත්ත ගිලන්පස අපි පූජා කරන්න ඕනේ ඕජවන්තං රසවන්තං ගිලාන පච්චයන් ඉමං පූජේමි ලෝකනාතස්ස අරහතස්ස නාදිනෝ. රසයෙන් ගුණයෙන් යුක්ත මේ ගිලන්පස හැම පූජාවකටම සුදුසු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා අපි හිතන්න ඕනේ. මේ හැම ගාථාවක්ම අපි සජ්ජායනා කරද්දී ඒකේ තේරුමත් එක්ක හිතේ තියාගෙන ගායනා කරාම සජ්ජායනා කරාම කරන්න ඕනේ. දැහැත් පූජා කරද්දී නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං පූජේමි ලෝකනාතස්ස තම්බූලම් මధుරම්පියං. මේ ගාථාවෙන් කියවෙන්නේ සුවඳ රස බුලතට හුණු සහ පුවක් මුසුකොට සෑදූ මේ දැහැත් විට පුදමි තුන්ලෝ තිලක මුනිදුට. අපි හදාගත්ත හුණු පුවක් තියලා බුලත් එක්ක අපි හදාගත්ත මේ දැහැත් විට බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ අපි සියලු සත්වයන්ට මෙත් වඩන්න ඕනේ, මෛත්‍රී කරන්න ඕනේ. දුක්ඛපත්තාච නිදුක්ඛා බයප්පත්තාච නිබ්බයා සෝකපත්තාච නිස්සෝකා හොන්තු සබ්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සැලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අපි මේ විදිහට දුකකින් බයකින් පෙළෙනවා නම් කවුරු හරි ඒ හැමෝගෙම බය දුක නැති වෙලා සතුටින් ඉන්න හැමෝටම පුළුවන් වෙන්න සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊට පස්සේ දෙවියන්ට වගේම අපේ මියගිය ඥාතීන්ටත් අපි මේ කරගත්ත පින් අනුමෝදම් කරන්න ඕනේ. ඒ හින්දා අපි එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සප්ප සම්පatti සිද්ධියා. මේ විදිහට දෙවියන්ට පින් දෙන්න ඕනේ. අපි මේ කරගත්ත මේ පූජා බුද්ධ පූජා පින්කමෙන් රැස් කරගත්ත මේ පින් දෙවියන් විසින් අරගන්න අනුමෝදන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම අපි මේ ගිය ඥාතීන්ටත් ඉදම් වූ ඥාතීන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා තුන් පාරක් ගායනා කරලා සජ්ජායනා කරලා අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මියගිය නෑයන් මේ පින් රැස් හිමි වේවා, මේ පින් බැලෙන් නෑයෝ සදා සුවපත් වේවා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ අපි කමා කරගන්නවා. ඒ කියන්නේ අපේ සිතින් කයෙන් වචනයෙන් හරි අපෙන් වරදක් වුණා නම් සමාව බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අද අපි මේ විදිහට බුද්ධ පූජා පින්කමක් හරියට කොහොමද සිද්ධ කරන්න කියලා මේ පාඩමෙන් ඉගෙන ගත්තා. අපි බලමු දැන් මොනවද ක්‍රියාකාරකමේ තියෙන්නේ අහලා තියෙන්නේ කියලා. ත්‍රිවිධ චෛත්‍ය නම් කරන්න. අපි ඉගෙන ගත්ත ත්‍රිවිධ චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය, ශාරීරික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය. මේ චෛත්‍ය පිළිවෙලින් වන්දනා කරන්නේ කොහොමද? මුලින්ම අපි වන්දනා කරේ ශාරීරික චෛත්‍යයට. ඊට පස්සේ පාරිභෝගික චෛත්‍යයට. තුන්වෙනියට උද්දේශික චෛත්‍යයට තමයි අපි වන්දනා කරේ. පාඩමෙන් අපි තව අද අලුත් ශාසනික වචනත් ඉගෙන ගත්තා. පැදකුණු කිරීම කියලා කියන්නේ අපේ අත දකුණු අත බෝධිය පැත්තට හරි චෛත්‍ය පැත්තට හරි හිටින විදිහට ගමන් කරන එකට තමයි අපි පැදකුණු කිරීම කියලා කියන්නේ. අත් දෝවණය කරනවා කියලා කියන්නේ අපේ අත් සෝදන එකට. පැන් කෙන්ඩිය කියලා හඳුන්වන්නේ පැන් කල. උද්දේශික චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කරන්න තනවල තියෙන බුදු පිළිම වහන්සේලාට. ඊට අමතරව අපි තව ඉගෙන ගත්තා. දැහැත් කියන්නේ බුලත් වලට. ඒ වගේම අම්මා දිනවා කියලා කියන්නේ අතු ගානවා කියන එකට.
මේවත් අපි අපේ ලියන පොතේ ලියාගෙන පාඩම් කරගන්න ඕනේ. ඒම අපි මේ බුද්ධ පූජා පවත්වද්දී භාවිතා කරන ගාථා අනුපිළිවෙලට පාඩම් කරගන්නත් ඕනේ. හොඳයි එහෙනම් අපි ලබන සතියේ තව පාඩමකින් හම්බ වෙමු. තෙරුවන් සරණයි. ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. පන්ති ළමයි එක්ක ඒ හරි යාළුයි. ඒ පාසල් නාවදාට පන්තිය පාළුයි. අපි පන්ති ළමයි එක්ක ඒ හරි යාළුයි. ඒ පාසල් නාවදාට පන්තිය පාළුයි. අපරාලගේ කතාවටයි අපි හරි ආසා. අවදාවත් නෑ පන්තිය කරන්නේ ගෝසා. ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. සිනාගෙනෙන කතා තමයි ඈ පවසන්නේ. ආදරයෙන් සැමදා අපහට සලකන්නේ. සිනාගෙනෙන කතා තමයි ඈ පවසන්නේ. ආදරයෙන් සැමදා අපහට සලකන්නේ. ඇය අසලම ගැවසෙන්නට අපි හරි ආසයි. මේ පන්තිය දමා යන්න අපි හරි ලෝභයි. ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. 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 මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. ආයුබෝවන් දුවේ පුතේ. අද අපිට තියෙන්නේ 4 වන ශ්‍රේණියේ 20 වෙනි පාඩම. පාඩමේ නම තමයි සසුන උපවත් කළ අපේ නරනින්දු. අපේ ශාසනික ඉතිහාසය ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි දුටුගැමුණු රජතුමා. රුහුණු රටේ මාගම රජගල කාවන්තිස්ස රජතුමා දුටුගැමුණු රජතුමාගේ පියාය. මව විහාර මහා දේවියයි. එකම සොහොයුරා වූයේ තිස්ස කුමාරයයි. කුඩා කල සිටම ගැමුණු හා තිස්ස යන කුමාරවරුන් දෙදෙනා ඇති දැඩි වූයේ සහෝදරත්වයෙනි. මව්පියන්ගේ රැකවරණය, ආදරය, සෙනෙහස ඔවුන්ට නොඅඩුව ලැබුණි. ආගමට දහමට ලැබි ඔවුහු පන්සල
ඇසුරේ වැඩිමින් භික්ෂූන් වහන්සේලාගෙන් ඉගෙන ගත්හ. උන්වහන්සේලාට ගරු සැලකිලි දක්වමින් අවවාදනා අනුශාසනා ලැබූහ. මේ කාලයේ අනුරාධපුරයටත් කොට එහි රජ කළේ එලාර නම් සොලී රජ කෙනෙකි. ඔහු පැමිණියේ දකුණු ඉන්දියාවෙනි. මේ කල ඇති වූ සතුරු උවදුරු නිසා රටේ සාමයට හා දියුණුවට බාධා පැමිණියේය. බුද්ධ ශාසනය පිරිහි වෙහෙර විහාර විනාශ විනි. ශාසනය ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන නොලැබුණි. උන්වහන්සේලා ආරක්ෂිත ස්ථානවලට වැඩම කළහ. මේ නිසා ශාසනය කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ දුටුගැමුණු කුමාරයාගේ දැඩි අධිෂ්ඨානය වූයේ කවදා හෝ එලාර රජු පරදවා රට මුදාගෙන ශාසනය ආරක්ෂා කර ගැනීමයි. තම පුතා එලාර රජු සමග යුද්ධයට යැවීමට කාවන්තිස්ස පිය රජතුමා අකමැති විය. රජතුමාගෙන් ඒ සඳහා අනුබලයක්ද නොලැබුණි. එහින් දුටුගැමුණු කුමාරයා මලේරට ගොස් සේනා සංවිධානය කළේය. ඒ එලාර රජුට විරුද්ධව සටන් කිරීම සඳහාය. තම පුතාගේ ජාතික ශාසනික හැඟීම් වර්ධනය වීම සඳහා මව්බිසව වූ විහාර මහා දේවියගෙන් ලැබුණේ ඉමහත් ධෛර්යකි. දුටුගැමුණු කුමාරයා යුද්ධයට යැවීමට අකමැති වුවද කාවන්තිස්ස රජතුමා දුරදක්නා නුවණින් යුතුව තම බලය ව්‍යාප්ත කොට යුද්ධමය පසුබිම සකස් කර තිබිණි. ඒ අනාගත යුද්ධයකට මුහුණ දීම සඳහාය. කඩොල් ඇතා සමග දසමහයෝධයන්ගෙන් සමන්විත යුද හමුදාවක්ද පුහුණු කර තිබුණි. පිය රජතුමා මිය ගිය පසුව මාගම රජ වූයේ දුටුගැමුණු රජතුමාය. එතුමා භික්ෂූන් වහන්සේලාගෙත් තම මෑණියන්ගෙත් උපදෙස් ඇතිව සොලී පාලනයෙන් රට බේරා ගැනීමට ක්‍රියා කළේය. මේ සඳහා දසමහයෝධීන්ගේ සහාය නොමදව ලැබිණි. රටේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමේ කාර්ය පැවරුණේ සද්ධාතිස්ස කුමාරයාටය. හෙතෙම දිගාමඩුල්ලට ගොස් එම ප්‍රදේශයේ කෙත්යායක් බවට පත් කළේය. සියලු ධාන්‍ය ගබඩා වී අස්වනු වලින් පිරෙව්වේය. දුටුගැමුණු රජතුමා ජාතික සටන මෙහෙය වූයේ මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහාමය යන උදාර අදහස පෙරදැරි කරගෙනය. ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහ විහාර මහා දේවියගේ සම්පූර්ණ ආශිර්වාදය රජතුමාට ලැබිණි. සංවිධානාත්මකව කළ සටනින් ජය අත් වූයේ දුටුගැමුණු රජතුමාටය. සටනේදී එලාර රජු මරණයට පත්විය. දුටුගැමුණු රජතුමා විසින් එලාර රජුගේ මෘතදේහය රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කොට ස්මාරකයක්ද පිහිටවනු ලැබීය. ස්මාරකය අසලින් ගමන් කරන්නවුන් ජාති ආගම් භේද වලින් තොරව ඊට ගරු කළ යුතු විය. අසුපිරින් යන අය ස්මාරකය අසලදී අසුපිරින් බැසිය යුතු විය. තූර්ය වාදන සහිත පෙරහැරවල් වල තූර්ය වාදන නවත්වා ගරු කළ යුතු විය. මෙම නියෝග වලින් මතුවනුයේ සතුරාට උවද ගරු කිරීම උදාර ලක්ෂණයක් ලෙස දුටුගැමුණු රජතුමා අගය කළ බවයි. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා සිය රාජධානිය කරගත්තේ අනුරාධපුරයයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම එතුමාගේ පරම චේතනාව විය. එතුමා රට එක්සත් කිරීමෙන් පසුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා
අවශ්‍ය කටයුතු ආරම්භ කළේ ඒ නිසාය. ලෝවා මහා ප්‍රාසාදය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය යන ශ්‍රේෂ්ඨ නිර්මාණ මෙතුමාගේ ශාසනික සේවාවන්ය. මෙම නිර්මාණ ඇතුළු විහාරාරාම 99ක් මෙතුමා විසින් කරවන ලද බව වංශ කතාවලට සඳහන් වේ. වෙසක් උත්සවය පළමු වරට ලංකාවේ ආරම්භ කරන ලද්දේද දුටුගැමුණු රජතුමන් විසිනි. භික්ෂූන් වහන්සේලාට පූජා නොකර කිසිම ආහාරයක් නොගැනීමට තරම් එතුමා සදහැවතෙක් විය. දිනක් රජතුමා භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට පෙර මිරිස් ව්‍යංජනයක් අනුභව කළේය. රජුගේ කුන්තායුධය තැන්පත් කොට මිරිස වැටිය කරවන ලද්දේ එයට දඬුවමක් වශයෙනි. මේ ආකාරයෙන් ලක්දිව සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා කැපවීමෙන් යුතුව විශිෂ්ට සේවාවක් කළ දුටුගැමුණු රජතුමා තම කළ සියලු පින්කම් පින් පොතක ලියා තැබුවේ නැවත නැවත සිහිපත් කර ගැනීම සඳහාය. රුවන්වැලි සෑයේ වැඩ අවසන් කිරීමට පෙර රජතුමා අසනීප විය. තමා මිය යාමට පෙර මහා සෑයේ වැඩ කටයුතු අවසන් කරන ලෙස තිස්ස කුමාරයාගෙන් ඉල්ලා සිටියේය. එසේ සිටියේ එම සෑයේ නිමාව දැක සතුට සිතින් අවසන් හුස්ම හෙළන අදහසිනි. මෙය දැනගත් තිස්ස කුමාරයා වහාම මහා සෑය නිම නොකළ කොටස් සුදුරෙදි වලින් නිර්මාණය කොට මහා සෑය රජතුමාට පෙනෙන්නට සැලැස්වීය. දුටුගැමුණු රජතුමා අවසන් හුස්ම හෙළුවේ එක් පැත්තකින් මහා සෑය, අනෙක් පැත්තෙන් ලෝවා මහා ප්‍රාසාදය දෙස බලාගෙන තමා කළ පින්කම් සිහියට නගා ගනිමිනි. මේ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පිරිත් දේශනා කර අතර දස මහා යෝධයන් අතර සිටි පසුව පැවිදි වූ තේරා පුත්තාභය තෙරණුව ධර්මය දේශනා කළේය. දුටුගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කර ගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළේය. රට සරුසාර කොට ජනතාව සුඛිත මුදිත කෙළේය. එයින් රජතුමා උදාර ශාසනික හා ජාතික සේවාවක් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු හා ජාතික වීරයෙකු වශයෙන් අපට අගය කළ හැකි වේ. එතුමාගේ සම්පූර්ණ ජීවිතයම අපට ආදර්ශයකි. දුටුගැමුණු රජතුමාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපේ දිවියට එක් කරගෙන අපිද රට ජාතිය හා බුදු සසුන වෙනුවෙන් කළ හැකි සේවා කිරීමේ අදිටන ඇතිව ක්‍රියා කරමු. ඉතින් පුතේ අදට අපේ 4 වන ශ්‍රේණියේ 20 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊළඟ ඉරුදින මෙවැනිම ලස්සන පාඩමකින් හමු වෙන තුරු දුවල පුතාලා සියලු දෙනාට තෙරුවන් සරණයි. නලවාලා මගමල් ගන්වාලා පාසල් වෙත යන මේ පිටිසර හෙළ ගුරුලේ සැරදී සාරිය හැඳලා හැඩකුට ඉඟ වට රැලිලිලවා දිගුනිල් වරලෙස පීරා නිසිලෙස මල් ගවසා බැඳලා ගිලවට මුතු මාලේ දෝතේ වලලු
සතුරායන සුරතල්ලීලා මේ කත නලවාලා මඟමල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරුලී සැරදී පිපිරින් අහුවිලි සිරියා ජයම මලක් ඉන්නෙලා ගනියු කුමටද ගේ බාලලියෙන් ඔබගේ සුහදාහට වෙදගේ සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මාලකාසතුදු මේ කත නලවාලා මඟමල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරුලී සැරදී මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. ආයුබෝවන් දූ දරුවනි, සුරකිමු හොඳ සිරිත් යන පාඩම අපි සාකච්ඡා කරමු. ඉහත දැක්වෙන කවියෙන් කියවෙන්නේ අපි ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් ගැනයි. මෙම කවිය ඇතුළත් වන්නේ සිරිත් මල්දම කියන කවි පොතේ. ඒ කවි පොත ලියලා තියෙන්නේ එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් නම් පඬිතුමා.
එම කවි පොතේ තියෙන කවි වලින් කියවෙන්නේ අපි නොයෙක් අවස්ථාවල අනුගමනය කළ යුතු සිරිත් විරිත් ගැන. එහෙත් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ ආහාර අනුභවයේදී අනුගමනය කරන සිරිත් විරිත් ගැනයි. අපේ ජීවිතේ අපි කරන වැදගත්ම දෙයක් තමයි ආහාර අනුභව කිරීම. එම නිසා ආහාර අනුභවයට අදාළ සිරිත් විරිත් දැන ගැනීම ඉතාම වැදගත්. ඒවා කිහිපයක් පහත දැක්වේ. ආහාර ගන්නට පෙර අතකට සෝදා පිරිසිදු වීම. වැඩිහිටියන්ට පළමුවෙන් ආහාර පිළිගැන්වීම. ආගන්තුක අය සිටිත් නම් පළමුව ඔවුන්ට ආහාර පිළිගැන්වීම. තමාට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගැනීම. අවශ්‍ය නොවන ආහාර ඉඳුල් නොගෑවුණු අතින් වසා ප්‍රතික්ෂේප කිරීම. බඳුනේ පිඟානේ ඇති ආහාර පිළිවෙලට අනුභව කිරීම. අත් පිස්නාව ඔඩොක්කුව මත එලාගෙන ආහාර අනුභව කිරීම. අතගසා දැමීම, බත් විසුරුවාලීම, ආහාර බඳුනට පිඟානට තට්ටු කිරීම ආදිය නොකිරීම. නෑදෑයෙක් හෝ අමුත්තෙක් කෑම වේලාවේදී ගෙදරට ආවිට වතුර වීදුරුවක් පිළිගන්වා කෑමට ආරාධනා කිරීම. මගුල් ගෙදරකදී ආහාර ගැනීමට ආරාධනාවක් ලැබෙන තුරු සිටීම. ආහාර ගැනීමේදී මෙවැනි හොඳ පුරුදු හොඳ සිරිත් කුඩා කල සිටම හුරු කර ගැනීමට බෞද්ධයින් වශයෙන් අපි සිතට ගනිමු. හොඳට තියේ නුඹේ දෙනෙත පෙනේ පැදිවල නොරැඳී ඉතිනේ නිසි මඟ යනු මැන පුතුනේ මා පෙම්වර පුතනු පඳුරු නසා මඩ වගුරු වසා නිසි දෙසට යොමා එදිනේ මග සැදුවේ ඔබයි සොඳිනේ මා පින්වර ඇදුරින්දුනේ පඳුරු වගවලසුන් රුදුරු ඇත කළු සෙවනැලි අඳුරු විමසිලිවනු මැන පුතුනේ මා පෙම්වර පුතනු වනේ කිරණින් ලොවම පෙනේ ඔබ පස
නිසි මඟ යනු මැන පුතුනේ ඔබ පසු පස එමි නිතිනේ පින්සර පෙම්බර පුතනුවනේ සෙනෙහවන්ත ගුරු පියාණනේ නිසි මඟ යනු මැන පුතුනේ ඔබ පසු පස එමි නිතිනේ පින්සර පෙම්බර පුතනුවනේ සෙනෙහවන්ත ගුරු පියාණනේ මේ ඔබේ විවේක කාලයයි. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන්
තෙරුවන් සරණයි. අද අපි කරන්නේ 13 වෙනි පාඩම. ප්‍රියවදනක බල මහිමය. අපි හැමෝම කැමතියි අපිට ආදරයෙන් කරුණාවෙන් කතා කරනවට. අපි කැමති නෑ අපිට කවුරු හරි බනිනවට. ඒ වගේ තමයි සත්තු උනත් කැමති නැහැ ඒගොල්ලොන්ට බනිනවට, රළු වචන කතා කරනවට, පරුෂ වචන වලින් බනිනවට. ඉතින් මේ හොඳ වචන කතා කිරීමේ බලය ගැන කියවෙන ජාතක කතාවක් තියෙනවා. ඒ තමයි නන්දි විශාල ජාතකය. ඉස්සර දඹදිව ගාන්ධාර දේශයේ තක්ෂිලා නුවර හුඟක් දුප්පත් බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා ගව හිමියෙකුගෙන් වසුපැටියෙක් අරගෙන එයා පුතෙක් වගේ බලාගත්තා. මේ වසුපැටිය තමයි නන්දි විශාල. මේ වසුපැටිය අනිත් වසුපැටියන්ට වඩා ශක්තිමත් විශාල වසුපැටියකින්ද තමයි මේ නන්දි විශාල කියලා නම තිබ්බේ. ඉතින් මේ නන්දි විශාල කියන වසුපැටියව හුඟක් ආදරයෙන් කෑම බීම දීලා තමන්ගේ දරුවෙක් වගේ තමයි මේ බ්‍රාහ්මණයා බලාගත්තේ. එහෙම බලාගෙන වැඩි වියටපත් වුණාට පස්සේ මේ ගවයා හිතුවා තමන්ව ආදරයෙන් දුක් මහන්සියලා රැක බලාගත්ත ආරක්ෂා කරපු මගේ ස්වාමියාට මම මගේ මේ කාය බලය ප්‍රයෝජනයට අරගෙන මුදල් හොයලා දෙන්න ඕනේ කියලා. එහෙම හිතපු මේ නන්දි විශාල තමන්ගේ ස්වාමියාට කිව්වා මට ගැල් 100ක් එකපාර අදින්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන්න කියලා. ඒ වගේම මාත් එක්ක තරඟ කරන්න ගවයාට එන්න කියලා මසුරන් 1000ක තෑග්ගක් දෙනවා කියලාත් ඒ තරඟයෙන් පෙරදුනොත් මසුරන් 1000ක තෑග්ගක් දෙනවා කියලාත් ප්‍රසිද්ධ කරන්න කියලා. ඉතින් මේ තමන්ගේ නන්දි විශාල වසුපැටි ගවයව විශ්වාස කරපු මේ බ්‍රාහ්මණයා ඒ පැත්තේ ඉන්න හුඟක් ශක්ති සම්පන්න ගවයෝ ඉන්න අයිතිකාර සිටාලන් කෙනෙක් ළඟට ගිහින් මේ කතාව කියලා තමන්ගේ ගවයත් එක්ක තරඟයට එන්න ගවයෙක් සූදානම් කරන්න කියලා කතා කරගත්තා. ඉතින් මේ දෙන්නා කහවණු 1000ක් තෑග්ගට තියලා පොරොන්දු වෙලා බඹුණගේ නිවසට ඇවිල්ලා ගැල් 100ක් සූදානම් කරලා තරඟය පවත්වන්න ලෑස්ති කරා. මේක මෙහෙම ගැල් 100ක් අදින්න පුළුවන් ගවයෙක් ඉන්න හින්දා මේක බලන්න විශාල සෙනඟක් මේ නුවරට ඇවිල්ලා හිටියා. ඉතින් මේ ගල් කැට පුරවලා සූදානම් කරලා තියලා මේ නන්දි විශාල ගවයව හොඳට සුවඳ පැනින්න හවලා මල් මාලා දාලා ලෑස්ති කරලා තිබ්බා. එහෙම කරලා මේ නන්දි විශාල ගවයව ගැල්වල මුල් ගැලෙහි බැඳා. ඉතින් මෙහෙම බැඳලා මේ බ්‍රාහ්මණයා මෙයාට කතා කරේ හුඟක් නපුරු රළු විදිහට. ඇදපන් ගොනෝ, ඇදපන් කුලා, ඉක්මනට ඇදපන්, කුළු ගොනා එහෙම කියලා තමයි කෑ ගැහුවේ. ඉතින් මෙහෙම අමීරි වචනෙන් කතා කරන වෙහිච්ච මේ නන්දි විශාල හුඟක් කේන්ති ගිහිල්ලා මේ බ්‍රාහ්මණයා කුළු නොවූ මට කුළු ගුණා කියනවා. පරුෂ වචනයෙන් කතා කරනවා. එහෙම හිතලා හුඟක් හිත රිදිච්ච මේ නන්දි විශාල මේ ගැල් 100 අදින්න නැතුව එක තැනකට වෙලා හෙල්ලෙන්න නැතුව හිටියා. ඉතින් හිතුවේ නැති විදිහට මේ බ්‍රාහ්මණයා පරාද වෙලා කහවණු 1000ක් අහිමි වෙලා තමයි ගෙදර යන්න උනේ. ඉතින් මේ බ්‍රාහ්මණයාට හුඟක් දුකයි. Tamanට තිබ්බ කහවණු 1000කුත් නැති වුණා. ඉතින් ගවයව එහෙම මත ඇරලා යා ගෙදරට ගිහිල්ලා දුකෙන් නිදාගත්තා. තනකොළ එහෙම කාලා ගෙදරට ආව මේ නන්දි විශාල මේ බ්‍රාහ්මණයා දුකෙන් නිදාගෙන ඉන්න බව දැකලා ඒ ළඟට ගිහිල්ලා නිදාගෙන ඉන්නේ ඇයි කියලා ඇහුවා. ඉතින් මේ දුකටපත් වෙච්ච බ්‍රාහ්මණයා ළඟට ආපු නන්දි විශාල ඇහුවා මම මෙච්චර කාලයක් ඔබේ නිවසේ වාසය කළා. කවදාවත් භාජනයක්වත් බිඳලා නැහැ. තැන් තැන්වල මල මුත්‍රා කරලත් නැහැ. ඒත් ඔබ අද මට අමිහිරි වචනයෙන් තමයි කතා කරේ කියලා. ඉතින් තමන් කරපු වැරද්ද වැටහිච්ච බ්‍රාහ්මණයා නන්දි විශාලගේ ඔළුව අත ගාලා ආදරයෙන් කතා කළා.
ඉතින් නැවතත් නන්දිවිශාල මේ බ්‍රාහ්මණයට කතා කරලා කිව්වා කහවණු 2000ක් පාරදුර තියලා නැවතත් තරඟයේ සූදානම් කරන්න කියලා. ඉතින් මේ බ්‍රාහ්මණයා ආයි සිටුවරයා මුණ ගැහිලා කහවණු 2000ක් පාරදුරට තියලා මේ විදිහටම ගැල් 100ක් සූදානම් කරලා තරඟයක් පවත්වන්න සූදානම් කරා. ඉතින් මේ ගැල් 100 පළවෙනි ගැලේ බැඳපු නන්දිවිශාල ළඟට ගිහින් මේ බ්‍රාහ්මණයා කලින් වගේ අමිහිරි වචන කතා කරන්නේ නැතුව පිට අත ගාලා මගේ යහපත් ආදරති පුත්‍රය නන්දිවිශාල හොඳ පුතා වගේ මේ ගැල් හොඳින් අදින්න එකපාරටම අදින්න පුතා කියලා ආදරයෙන් කතා කළා. ඉතින් මේ නන්දිවිශාල හුඟක් සතුටු වෙලා කිසිම පැකිලීමක් නැතුව එකපාර මේ ගැල් 100 ඇද්දා. බ්‍රාහ්මණයට හුඟක් සතුටුයි. මේක බලන අපෝ පිරිසත් හුඟක් සතුටින් අත්පුඩි ගැහුවා. ඒ වගේම නන්දිවිශාල ගවයාටත් සිටානන්ගේ මත්ස්වරන් 2000ක් ලැබුණා. ඉතින් බලන්න මේ කලින් පාර පරුෂ වචනයෙන් කතා කරපු හින්දයාට මසුරන් 1000ක් අහිමි වුණා. මේ පාර හොඳට කතා කරපු නිසා යාට මසුරන් 2000ක් වගේම හුඟක් වස්තුවක් ලැබුණා. ඉතින් අපිත් මේ විදිහට ප්‍රිය වචන කතා කරාම අපිට සතුටින් ඒ වගේම අනිත් අයගේ හිත රිද්දන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේ පරුෂ වචනයෙන් අඩදඹර කරගත් භික්ෂූන් වහන්සේලා ආරම්භයා පරුෂ වචනයේ විපාක දැක්වීම සඳහා. එදා පරුෂ වචනයේ විපාකත් ප්‍රිය වචනයේ අගයත් වටහා දුන්න නන්දිවිශාල නම් ගවයා අප මහා බෝසතාණන් වහන්සේ. එදා බ්‍රාහ්මණයා වූයේ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් මේ තිරිසන් සතුන් පවා පරුෂ වචනයට කැමති නැහැ කියන එක තමයි මේ ජාතක කතාවෙන් අපිට කියා දෙන්නේ. අපේ සතෙකුට වුණත් හරි ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න ඉගෙන ගන්න ඕන. අපි එහෙනම් මේ පාඩමේ ක්‍රියාකාරකමේ තියෙන ප්‍රශ්න වලටත් උත්තර ලියලා ලබන සතියේ සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. ගුත්තිල ඇතුරිඳුනේ මාපිය මෙන නොපැතුව තරගෙකි ගුරු සිත රිදන වරලැස නරනිදු අරසක පිළිගෙන වෙන වයනාමිස නැත සරණාවෙන මාපිය වැනි ඇදුරිඳුනේ සිලපුත නුවනේ මා පනමෙන සෙනෙහස මිස හද නැත සැකනුඹ යන් ගුරු සිත සැනහි සිසු ජය දැකුමෙන්
වෙන නද දෙමු අපි දන මන පිනවන Prima mada dani nere sani da pani da pama garesa නිරගම පල්පාරි ගරදේසා නුඹෙ වෙන තත් තත් බිඳ වැටෙනා සඳ මගේ වෙන රැවුදුනි පරදා නුඹේ නද සිද දැමීමා වෙන තත් තත් එම සඳ මගේ නද මැඩ නුඹේ නද රැවුදෙන ලෙද මගේ නද මැඩ නුඹේ නද රැවුදෙන ලෙද දෙව් බඹු බිනිසුරු මෙය නොමදුටු වෙද නුඹ පරදාමා ලද ජය කුමටද ගුරු සිසු සෙනෙහස සැදුනේ මෙතැනද මතුලොව අප දෙස බලනුයේ කෙලෙසද මා පනවැනි පුතනුවනේ Pani sani gare sare sani sani pani pama avani sagare sani sa avani sagare sani sa ma pani sagare sani sa ma piya veni adurindune pani sare gaga ma pa gamare sare ni sare ni ni sa pa ni sa pa මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. තෙරුවන් සරණයි. අද ඔක්තෝබර් 10 වෙනිදා. පසුගිය ඔක්තෝබර් 6 වෙනිදා අපේ ජාතික ගුරු දිනය සැමරුවා. ඉතින් අද අපේ සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරන්න මම කැමතියි. දිසාපාමුක් කුලෙන් පැවතෙන ගුරුවරු දෙහිරනම ඔබට බාරයි නිරතුරු දිසාපාමුක් කුලෙන් පැවතෙන ගුරුවරු දෙහිරනම ඔබට බාරයි නිරතුරු කිරුළු දරනා රජවරුන්ටත් දියත් සුපාතල පඬිවරුන්ටත් රටක් සුරකින විරුවරුන්ටත් අයනු ආයනු කියා දෙන්නේ ගුරුවරු අයනු ආයනු කියා දෙන්නේ ගුරුවරු ගුණනැනින් යුත් සිසුන් තනලා ඔවදනින් යහ මගට යවලා දෙවන මව්පියවරුන් වීලා දැයට සුවසෙත සදා දෙන්නේ ගුරුවරු දැයට සුවසෙත සදා දෙන්නේ ගුරුවරු දිසාපාමුක් කුලෙන් පැවතෙන ගුරුවරු දෙහිරනම ඔබට බාරයි නිර
දුවේ පුතේ අපි ශාස්ත්‍රවරයාණන් වහන්සේම අපිට උදාහරණයෙන්ම අපිට පෙන්වලා දීලා තියෙනවා පිදිය යුත්තන් පුදන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ අවස්ථාවක් කරගත්තේ මගේ වගේම සියලුම ගුරුවරුන්ට පුංචි උපහාරයක් කරන්න. ඉතින් අපේ මේ සාකච්ඡා මාලාවේදී අපි කතා කරන්නේ දුවලා පුතාලගේ සාරධර්ම හා ආකල්ප දියුණු කරගන්නේ කොහොමද කියලානේ නේද? එතකොට අපේ තියෙන හොඳ ගතිගුණ දියුණු කරගන්න අපිට උදව් වෙන්නේ අපේ ගුරුවරු නේද? අපිට ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්නේ අපේ ගුරුවරු. ඉතින් අපේ යුතුයකමක් තියෙනවා අපේ ගුරුවරුන්ට උපහාරයක් දක්වන්න, උන්ට ගරු කරන්න. ඉතින් ඒක නිසා දුවේ පුතේ මම අද තීරණය කළා අපේ මේ සාකච්ඡා මාලාවේදී ගුරුවරයා ගැන කතා කරන්න ඕනි කියලා. අපි අපේ දෙමව්පියන්ව හඳුන්වන්නේ පුබ්බාචාර්ය කියලා නේද? ඒ කියන්නේ අපේ මුල්ම ගුරුවරුන් වෙන්නේ අපේ අම්මයි තාත්තයි. අපිට ඇවිදින්නේ කොහොමද? අපි හැසිරෙන්න ඕනි කොහොමද? අපි කන්නේ බොන්නේ කොහොමද? මේ කියන හැම සිරිත් විරිත්තක්ම අපිට කියලා දෙන්නේ අපේ දෙමව්පියෝ. ඒ විදිහේ හොඳ සිරිත් විරිත් අපිට කියලා දීලා අපේ දෙමව්පියෝ අපිව සමාජයට යොමු කරනවා. අපේ දෙමව්පියන්ගෙන් පස්සේ අපේ දෙවන අම්මයි තාත්තයි වෙනින් නැත්නම් අපේ දෙවන මව්පියවරුන් වෙන්නේ අපේ ගුරුවරුන්. අපිට පාසලේදී දහම් පාසලේදී මේ වගේ විවිධ තැන්වලදී අපේ ගුරුවරුන් අපිට හම්බ වෙනවා. මේ සෑම ස්ථානයකදීම අපේ අම්මා තාත්තා වගේම ආදරයෙන් අපිට සලකන්නේ අපේ ගුරුවරු. ඉතින් ඒකයි අපි ගුරුවරුන් ගැන මතක් කරන්න ඕනේ. ඔවුන්ට සලකන්න ඕනේ. අපි මුලින්ම බලමු ලෝක ගුරු දිනය පටන් ගත්තේ නැත්නම් ආරම්භ කළේ කවදද කියලා. දුවේ පුතේ මම කලිනුත් කිව්වනේ අපි ඔක්තෝබර් 6 වෙනිදා ජාතික ගුරු දිනය සැමරුවා කියලා නේද? ඔව්. අපි ඔක්තෝබර් 6 වෙනිදා කියන්නේ ලංකාවේ අපි ඔක්තෝබර් 6 වෙනිදාට තමයි ජාතික ගුරු දිනය සමරන්නේ. අපි ඔක්තෝබර් 6 වෙනිදාට ගුරු දිනය සැමරුවාට දුවේ පුතේ ඇත්තටම ලෝක ගුරු දිනය යෙදිලා තියෙන්නේ ඔක්තෝබර් 5 වෙනිදාට. අපි මුලින්ම බලමු මේ ලෝක ගුරු දිනයේ ඉතිහාසය මොකක්ද කියලා. දුවේ පුතේ මුලින්ම 1994 ඔක්තෝබර් 5 වෙනිදා තමයි මුල්ම ගුරු දිනය සමරලා තියෙන්නේ. මේ ඔක්තෝබර් 5 වෙනිදාට ලෝක ගුරු දිනය යොදා ගන්න හේතු වෙලා තියෙන්නේ යුනෙස්කෝ ආයතනයයි ලෝක කම්කරු සංවිධානයයි එකතු වෙලා ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කරපු 1966 ඔක්තෝබර් 5 වෙනිදා සිහි කරන්න ඕනේ හින්දා තමයි ඔක්තෝබර් 5 වෙනිදාට ලෝක ගුරු දිනය යොදාගෙන තියෙන්නේ. ඉතින් 1994 ඉඳලා දිගටම ඔක්තෝබර් 5 වෙනිදාට ලෝක ගුරු දිනය සමරනවා. ඉතින් ලංකාවේ අපි අපේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් 6 වෙනිදාට සමරනවා. ඉතින් දුවේ පුතේ ලෝකේ හැම රටක්ම ඔක්තෝබර් 5 වෙනිදාට නම් නෙවෙයි ලෝක ගුරු දිනය සමරන්නේ. ඉන්දියාව සැප්තැම්බර් 5 වෙනිදාට තමයි ගුරු දිනය සමරන්නේ. ඒ වගේම ඉන්දුනීසියාව නොවැම්බර් 25 වෙනිදාට ගුරු දිනය සමරනවා. මොරොක්කෝව, ඇල්ජීරියාව, ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව, ජෝර්දානය, සෞදි අරාබිය, යේමනය, බහරේනය, සුඩානය හා ඕමානය කියන රටවල් 11 එකතු වෙලා පෙබරවාරි 28 වෙනිදාට පොදු ගුරුවරුන්ගේ දිනයක් පවත්වනවා. ඉතින් මේ ගුරුවරුන්ගේ දිනය ඇයි සමරන්නේ? දුවේ පුතේ රටක අනාගතය ගොඩනගන්න ඒ රටේ දරුවන් යහපත් පුරවැසියන් කරන්න මහඟු කාර්යයක් ඉටු කරන පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ගුරුවරුන් අගයන්න වගේම ඔවුන්ගේ කාර්යභාරය මනාව වටහාගෙන ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම තමයි ලෝක ගුරු දිනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මම මේ දොළ පුතාලට ගුරු දිනය ගැන පුංචි හැඳින්වීමක් තමයි ඒ කළේ. ඉතින් මම කිව්වනේ අද මම කතා කරන්නේ ගුරුවරයා ගැන කියලා නේද? ඉතින් අපි මේ ගුරුවරයා ගැන කතා කරනකොට අපිට අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ දේශනා කරපු සිඟාලෝවාද සූත්‍රය අමතක කරන්නම බෑ. මොකද සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගුරුවරයාව දකුණු දිශාවට ආදේශ කරලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ දකුණු දිශාව විදිහට පෙන්වලා තියෙන්නේ ගුරුවරයා. මේ සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වෙන්න ඕන යුතුයකම් පහකුත් ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට වෙන්න ඕන යුතුයකම් පහකුත් පෙන්වලා දීලා තියෙනවා. අපි බලමු මොනවද ඒ යුතුයකම් කියලා.
මුලින්ම ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටුවිය යුතු යුතුකම් මොනවද කියලා බලමු. ගුරු බෞද්ධුන් දුටු විට හුනස්නෙන් නැගී සිටීම. ගුරුවරුන්ට අප උපස්ථාන කිරීම. ගුරු බසට කන් දීම. ගුරුවරයාගේ කුදු මහත් කටයුතු කිරීම. ශිල්ප ශාස්ත්‍ර මනාකොට ඉගෙනීම. ඒ තියෙන්නේ ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට වෙන්න ඕන යුතුකම්. ඒ කියන්නේ දුවල පුතාලගෙන් ගුරුවරුන්ට වෙන්න ඕන යුතුකම් ටික තමයි මම මේ මතක් කළේ. දැන් අපි බලමු ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට වෙන්න ඕන යුතුකම් මොනවද කියලා. හොඳ නොහොඳ කියාදී හොඳින් හික්මවති. මනාකොට ශිල්ප ශාස්ත්‍ර උගන්වති. තමන්දත් සියලු දේ ඉතිරි නොකොට කියා දෙති. තම මිතුරන්ට ශිෂ්‍යයා හඳුන්වා දෙති. මුහුණ දීමට ඇති අතවරයන්ගෙන් මුදවා ආරක්ෂාව සලසති. එතකොට දුවේ පුතේ මේ තියෙන්නේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වෙන්න ඕන යුතුකම්. ඉතින් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වගේම ශිෂ්‍යයාගෙන් ගුරුවරයාටත් ඒ යුතුකම් මතක් ඉටු වෙන්න ඕනේ යුතුකම් මතක් කරලා දුන්නේ සිඟාලෝවාද සූත්‍රයේ. ඉතින් මං කියවනේ අද මම කතා කරන්නේ ගුරුවරයා ගැන කියලා නේද? ඒ වගේම තමයි සිඟාලෝවාද සූත්‍රයේදී ගුරුවරයාගෙන් ඉටු වෙන්න ඕනේ යුතුකම් වලදී මම මතක් කළා. දුවල පුතාලට හොඳ නරක කියලා දීලා ඔයාලව හික්මවනවා. ඊළඟට හොඳට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙනවා. තමන් දන්න දේ සියල්ලම ඉතිරි කරගන්නේ නැතුව ශිෂ්‍යයන්ට ලබා දෙනවා. තමන්ගේ යහළුවන්ට මිත්‍රයන්ට ශිෂ්‍යාව හඳුන්වලා දෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනවා. ඉතින් ගුරුවරයාගෙන් මේ යුතුකම් ඉටු වෙනවා. තවත් හොඳට ගුරුවරයා කියන්නේ කවුද මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න අපිට පුළුවන් කතාවක් තියෙනවා. අහලා බලපොත් ඔයාලට දොළ පුතාලට හොඳටම තේරුම් ගන්න පුළුවන් ගුරුවරයා කියන්නේ කවුද කියලා. මේ ජාතක කතාව තමයි තිලමුට්ටි ජාතකය. දොළ පුතාලා මේ ජාතක කතාව අහලත් ඇති. කමක් නැහැ. මම ආයෙ මතක් කරන්නම් මොකද්ද මේ ජාතක කතාව කියලා. දුවේ පුතේ දැන් අපි පාසල් යනවා වගේ. අතීත කාලේදී රාජකුමාරවරු සිටු කුමාරවරු එයාලත් පාසල් ගියා. අපි හැබැයි දැන් පාසල් ගිහිල්ලා ගෙදර එනවනේ නේද? හැබැයි ඒ කාලේදී රාජකුමාරවරු සිටු කුමාරවරු නැවත ගෙදර ආවේ නැහැ. ඒගොල්ලෝ කාලයක් ගුරුවරයාගේ නිවසේ නතර වෙලා ගුරුවරයාගේ ගෙදර ඒ කරන කටයුතු වලට උදව් වෙන ගමන් තමයි ඒගොල්ලන්ගේ ශිල්ප ශාස්ත්‍ර ලබා ගත්තේ. ඒගොල්ලෝ කඩු ශිල්ප, දුනු ශිල්ප මේ ඊළඟට ලේඛන කලාව මේ හැම දෙයක්ම යාලා ඉගෙන ගත්තේ අර ගුරුවරයාගේ ගෙදර ඉඳලා. ඉතින් දැන් මම මේ කතා කරන කතාවේ ඉන්න කුමාරයාත් එහෙමයි. මේ කුමාරයා තමයි බ්‍රහ්මදත්ත කියන රජතුමාගේ පුත් කුමාරයා. බර්ණස් නුවර තමයි ඒගොල්ලන් ඒ කුමාරයාගේ රාජධානිය තිබ්බේ. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමාරයාත් තක්සලා නුවර හිටපු දිසාපාමොක් කියන ආචාර්යවරයා එහෙම නැත්නම් ගුරුවරයා ළඟට එනවා ශිල්ප ශාස්ත්‍ර ලබා ගන්න ඉගෙන ගන්න. ඉතින් මෙහෙම ආවට පස්සේ තමයි ඉස්සෙල්ලත් කියවනේ ඒගොල්ලෝ ගුරුවරයා ගාව නතර වෙලා තමයි ශිල්ප ශාස්ත්‍ර ලබා ගන්නෙ. ඉතින් දුවේ පුතේ ගුරුවරයාත් තමන් ගාවට එන ශිෂ්‍යයන්ට තමන් දන්න සියලුම ශිල්ප ශාස්ත්‍ර ලබා දීලා ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දීලා ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ආරක්ෂාව ලබා දීලා හොඳ සේවයක් ඉටු කරනවා. ඉතින් දැන් අපි බලමුකෝ කතාව නේද? දවසක් මේ දිසාපාමොක් ආචාර්යවරයා එතුමා යටතේ ඉන්න සියලුම ශිෂ්‍යයන්වත් එකගෙන ගඟට යනවා නාන්න. දැන් ශිෂ්‍යයන් පිටිපස්සෙන් එනවා. ගුරුවරයා තමයි ඉස්සරහෙන් යන්නේ. මේගොල්ලෝ පේලියට යනකොට අර මං ඉස්සෙල්ලා මතක් කරපු බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමාරයා තමයි පේලිය අන්තිමට යන්නේ. ඉතින් දුවේ පුතේ මේගොල්ලෝ ගඟට යන මාර්ගයේ එක මහලු කාන්තාවක් තල වේල ඉන්නවා. ඉතින් මේ මහලු කාන්තාව වේල ඉන්න තල ටිකෙන් අර අවසානයේට යන බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමාරයා තල අහුරක් අරගන්නවා. ඉතින් තල අහුර අරගෙන අනිත් අයත් එක්ක ගුරුවරයාත් සමග එයා නාන්න යනවා. මෙයා මේක 3 වතාවක් කරනවා. ඉතින් ඒ මහලු කාන්තාව මුලින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න. ඒ කියන්නේ ඒක ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ මහලු කාන්තාව හිතන්නේ මේ පොඩි දරුවෙක්නේ කමක් නැහැ. බඩගින්නට වෙන්නේ නැතිනේ මෙහෙම කරන්න කියලා. එයා කිසිම දෙයක් හිතන්නේ නැතුව හිටියා. හැබැයි මේ විදිහට එක දිගට දවස් 3ක් කරනකොට ඒ මහලු කාන්තාව
ඒ ගැන ගිහිල්ලා දිසාපාමොක් ආචාර්යවරයාට දැනුම් දෙනවා. මේ කුමාරයා දවස් 3ක් දැන්ට මගෙන් මේ විදිහට තල හොරකම් කළා කියලා. ඉතින් ආචාර්යවරයා මුලින්ම ඒ ආච්චිට ඒ මහලු කාන්තාවට මුදල් දෙන්න සූදානම් වෙනවා එයාගෙන් ගත්තු තලවලට. ඒ වුණාට ඒ ආච්චි කියනවා මට මුදල් එපා. ඒ වුණාට මේ ශිෂ්‍යයාට කරපු වැරද්ද මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න කියලා. ඉතින් ගුරුවරයාත් එක්ක පිළි අරගෙන ගුරුවරයා ඒ වෙලාවේදී අර තල හොරකම් කරපු කුමාරයාට දඬුවම් කරනවා. ඉතින් ගුරුවරයා ඒ දඬුවම් කරපු අවස්ථාවේදී ඒ කුමාරයා ගුරුවරයා ගැන තරහාවක් හිතේ තියාගන්නවා. එයා හිතනවා මම රජ වුණාට පස්සේ මම ගුරුවරයාට දඬුවම් දෙන්නම් කියලා. ඉතින් එයා ඒ තරහාවක් තියාගෙන දිගටම ගුරුවරයා යටතේ ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට ඉගෙනගෙන එයාගේ කාලය ඉවර වෙනවා. ඒ කියන්නේ එයා ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ එයා නැවත එයාගේ රාජධානිය වෙන බර්නස් නුවරට යනවා. ඉතින් බර්නස් නුවරට ගිහිල්ලා රජතුමා ඉදිරියේ ශිල්ප දක්වලා රජතුමා සතුටු වුණාට පස්සේ එයාට රජකම ලැබෙනවා. ඉතින් එයාට රජකම ලැබුණාට පස්සේ එයා කරන්නේ එයාගේ ගුරුවරයාට මාලිගාවට එන්න කියලා පණිවිඩයක් යවනවා. දැන් මෙයාට මේ රජතුමා පණිවිඩයේ යවුවාම ගුරුවරයා හිතනවා මේ මට ආදරයකට නෙවෙයි මට එන්න කියන්නේ. මම දැම්ම ගිහිල්ලා මං එදා දඬුවම් කරපු නිසා තමයි මට මේ එන්න කියන්නේ කියලා ගුරුවරයා දන්නවා. ඉතින් ගුරුවරයා හිතනවා මම දැම්ම ගිහිල්ලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. තාම මේ රජතුමාට කිසි තේරුමක් නැහැ මේ දේවල් ගැන. එතුමා වයසින් වැඩි වුණාම මම ගිහින් එතුමාව හම්බ වෙනවා කියලා හිතලා ගුරුතුමා පළවෙනි වතාවේ යන්නේ නැහැ. ඉතින් මෙහෙම ටික කාලයක් ගිහිල්ලා ගුරුතුමා තීරණය කරනවා රජතුමාව හම්බ වෙන්න යන්න ඕනි කියලා. ඉතින් ගුරුතුමා ගිහිල්ලා රජතුමාව හම්බ වෙන්න සූදානම් වෙලා. දැන් ඉතින් රාජ පුරෝහිතවරු, රාජ ඇමතිවරු හැමෝමත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී රජතුමා අණ කරනවා අර ගුරුවරයාට දඬුවම් දෙන්න. එහෙම අණ කරපු වෙලාවේ ගුරුතුමා පොඩ්ඩක් කතා කරන්න අවසරය ඉල්ලනවා. දැන් මං කියවන ඉස්සෙල්ලත් ඒ රජතුමා දඬුවම් දෙන වෙලාවේ එතන පුරෝහිතවරු ඊළඟට ඇමතිවරු මේ හැමෝම හිටියා. මේ හැමෝම ඉන්න තැන තමයි දැන් මේ ගුරුවරයා කතා කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී ගුරුතුමා කියනවා රජතුමනි මම එදා ඔබ වහන්සේ තල හොරකම් කරපු වෙලාවේදී ඔබ වහන්සේට දඬුවම් කළේ නැත්නම් ඔබ වහන්සේ අද උතන නැහැ. ඔබ වහන්සේ එහෙනම් මම දඬුවම් නොකළා නම් ඔබ වහන්සේ රජකුමාරයෙක් කියලා ඔබ වහන්සේගේ වැරද්ද නොදක හිටියානම් මේ වෙද්දී ඔබ හොරෙක් වෙන්නේ. රජ කෙනෙක් වෙන්නේ නැහැ කියලා ගුරුවරයා කියනවා. මේක අහලා එතන හිටපු ඇමතිවරුනුත් රජතුමාට කියනවා. ඇත්ත ස්වාමීනි මේ ගුරුතුමා ඒ වෙලාවේ දඬුවම් දුන්නේ නැත්තම් ඔබ වහන්සේ අද මෙතන නැහැ. එහෙම කිව්වට පස්සේ රජතුමා යාගේ වැරද්ද තේරුම් ගන්නවා. යා එදා ඒ කරපු වැරද්දට දඬුවම් දුන්න නිසා තමයි අද එයා රජ කෙනෙක් වෙලා ඉන්නේ කියලා එයා තේරුම් ගන්නවා. ඉතින් ඒකින්ද ඒක ගැන සතුටු වෙලා මේ දිසාපාමොක් ආචාර්යවරයා ප්‍රධාන පුරෝහිත තනතුරේ තියාගන්නවා. ඉතින් දුවේ පුතේ අපේ ගුරුවරු එහෙමයි. ගුරුවරයෙක් අපිට දඬුවමක් දෙන්නේ අපිත් එක්ක තියෙන තරහවකට නෙවෙයි. අපි මොනවා හරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද අපි ආයේ නොකර ඉන්න ඕන නිසායි ගුරුවරු අපිට දඬුවම් දෙන්නේ. ඉතින් අපි අපේ ගුරුවරුන්ට සලකන්න ඕනේ. අපි කොයිම වෙලාවකවත් අපිට දඬුවමක් දුන්නා කියලා ඔවුන් ගැන තරහවක් හිතන්න ඕනේ නැහැ. මොකද දුවේ පුතේ අපේ අම්මා තාත්තා අපේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා වගේම ගුරුවරුනුත් අපේ ජයග්‍රහණය අපේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. ගුරුවරයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ශිෂ්‍යයෙක්ද? ඒක ගැන මේ කවියේදී අපිට හොඳටම කියලා දෙනවා. අපි බලමු මොකක්ද මේ කවිය කියලා. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනේ කුමරු සොඳවා. ඉතින් දුවේ පුතේ ගුරුවරුන්ගේ හිත් තලන්නේ නැතුව හොඳට වෙලාවට වැඩ කටයුතු කරලා ආසාවෙන් ඉගෙන ගන්න. ඒක තමයි දුවේ පුතේ සියලු ගුරුවරයෙක්ම දුවල පුතාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ දුවේ පුතේ මම හිතනවා දුවල පුතාලා මේ දේවල් හිතට ගන්න ඇති කියලා. ඉතින් ලබන සතියේදීත් අපි මේ විදිහටම දුවල පුතාලාගේ සාරධර්ම හා ආකල්ප දියුණු කරගන්න අවශ්‍ය වෙන තවත් කාරණා ගැන කතා කරමු. තෙරුවන් සරණයි.
කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පුලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වටා ඉකිබින දඬුවමක් පැතු රන් මසු පට පිලි අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා පැන මඩ කඩිති වැව්තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිපෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ මේ ළමයෝ නැගිටින්න. දැන් හොඳටම දවල් වෙලා. උහුම නිදාගන්න පුළුවන්ද? නේ අම්මේ. තව ටිකක් නිදාගන්න දෙන්නකෝ. ඉක්මනට යන්. කොහෙද මාවත් ඉඳගෙන යන්නේ? අපි ටවුමට ගිහින් උඟාක් සෙනග ඉන්න තැනක කාගේ හරි ඇඟේ එල්ලෙන්න බලමු. එතකොටයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ. තරහ වෙන්න එපා මාම කිව්වට මාම කරපු වැඩේ නම් හරි නරකයි. ඒ මොකද්ද? පාරේ කෙල ගහපු එක. එනවා මෙතන මට උගන්නන්න. අන්න පුතේ ඉන්නවා ළමයි දෙන්නේ. කිට්ටු කරලා බලන්න. අම්මා එන්නේ නැද්ද? අපි දෙන්නම එකම තැන ඉඳලා බෑ. මම වෙන පැත්තකට යන්න. අපේ බෝවීම තියෙන එතකොටනේ. හැම තැනම පතුරවන්න ලේසියිනේ. මේ දෙන්නගෙන් කාගේ හරි ඇඟේ එල්ලෙන්න ඕනේ. ඉස්කෝලේට ගිය ගමන් කාලෙමු නේද අක්කේ? මාත් කියන්නමයි හිටියේ. අම්මාද මොනවද දන්නේ නැහැ හැදුවේ. තලු මර කනකොට තමයි මට ලේසියෙන්ම කටට පනින්න පුළුවන් වෙන්නේ.
තියන්තන් අත හෙල්ලුනා. අක්ක ඔය කන්න හදන්නේ අත හේදුවෙත් නැතුවනේ. ඔයත් දැන් කන්නකො බබූ. මට කටට පැනගන්න. අතින් කටට. අතින් කටට. මේ පාන් කෑල්ල කන්න අත හොදන්නේ මොකටද? ඔන්න ඔහේ කමුණන්ගේ. එහෙම බෑ. සබන් ගාලම අත හොද ගන්න ඕනේ. හැම තැනම විෂ බීජ. ඊයෝ වැඩේ වරදින්න යන්නේ. දැන් මොකද කරන්නේ? ඒ ගමන මෙයා පයිප් ළඟ සබන් කෑල්ලකුත් තියලා. දැන් වීමකුත් ගහලා. දැත් සෝදා පිරිසුදු කරගන්න නේද කියන්නේ? මන්නන්ගිට පාන් කෑල්ලක් ඉතුරු කළා. කාලා ඉතුරු කරපු කෑමක් මන්නම් කන්නේ නෑ. අපේ ආරක්ෂාව අපි මැති කරගන්න ඕනේ අක්කේ. කැස්සෙන්, කෙලවලින්, කිවිසුමෙන් බෝ වෙන ලෙඩක් තියෙනවා COVID-19 කියලා. මං ඉස්කෝලේ යාළුවෝ හැමෝටම කියලා දෙනවා මේකෙන් බේරෙන හැටි. මෙයා දන්න තරම් පණ්ඩිත කෙල්ලෙක්. මෙතන හිටියොත් නම් මට මුකුත්ම කරගන්න බැරි වෙයි වගේ. කිලිටි දෙපා පිරිසිදු කර මුව ආවරණත් පළදිමු. මීටරයක් දුරින් ඉඳන් කොවිඩ් සතුරා පරදමු. යහපත් ගති පුරුදු වලින් ආරක්ෂා ඇති කරගමු. අපි රැකුණොත් රටම රැකෙයි. එය සිහිපත් කරගෙන ඉමු. අනේ අම්මේ මම පෙරගන්න. අම්මෝ මං ඉවරෝ. අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. Wada
අතු පිපි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ දැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසේ උරේ ඇසුර ලබන නවතෝ දැන්නක් අතු පිපි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු පිපි නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ දැන්නක් රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ දැන්නක් අතු පිපි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු